ආයිබෝවන් හැමෝටම අද කියලා දෙන්නේ ඔටෝමැටික් බැටරි චාර්ජර් එකක් හදන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ අපි සිලෙක්ට් කරලා තියෙන වෝල්ටේජ් එකට චාර්ජ් වුණාම බැටරි එක එතනින් එහාට චාර්ජ් වෙන්නේ නැති විදියට චාර්ජින් එක ඕෆ් කරලා දානවා. ඒ කියන්නේ බැටරි එක චාර්ජ් වෙන එක නවත්තන්න පුළුවන්. ඒ කියන්නේ ඔටෝ මේක අපි මේ නවත්තලා කරන දෙයක් නෙමෙයි. මේකෙන් අවශ්‍ය විදිහට අපි සිලෙක්ට් කරොත් 14 වෝල්ට් 14 වෝල්ට් වලට ආවහන් පස්සේ බැටරි එක charge වෙන එක නවත්තන්න පුළුවන් සර්කිට් එකක් අරන් ආවද. මේක තමයි ඒකේ ඩයග්‍රෑම් එක. මේකේ තියෙන්නේ මේක ලොකු දේවල් නැහැ. මේකේ තියෙනවා 12 වෝල්ට් රිලේ එකක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා කයින් 4007 ඩයෝඩ් එකක් තියෙනවා. BC547 ට්‍රාන්සිස්ටර් එකක් තියෙනවා. 10K ප්‍රීසෙට් එකක් තියෙනවා. 4.7 කිලෝම් රෙසිස්ටර් එකක් තියෙනවා. මයික්‍රෝෆැරඩ් 10 කැපැසිටර් එකක් තියෙනවා. මෙතන 1K රෙසිස්ටර් එකක් තියෙනවා. රතු පාට LED එකක් ගන්න ඕනේ. කොළ පාට LED එකක් ගන්න ඕනේ. මේ LED එකේ පාට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක ඉතින් අඳුනා ගැනීමට තමයි අවශ්‍ය වෙන්නේ LED එකේ පාට. කියන්නේ charge වෙනකොට තියෙන්න ඕන අපිට සාමාන්‍ය ලා පාටක්. නිල් කොළ වගේ පාටකින් අපිට ඒක ඉන්ඩිකේට් කරන්න පුළුවන් charge වෙනකොට. ඩිස්චාර්ජ් කරාන් පස්සේ කියන්නේ බැටරි එක charge වෙන එක නැවැත්තුවාන් පස්සේ රතු පාට LED එකට මාරු වෙන විදිහට දානවා. එතකොට අර කොළ පාට LED එක නිවිලා යනවා. රතු ඒ වගේ පාටක් අපිට පාවිච්චි කරන්න පුළුවන් මේකට. ඊට පස්සේ මෙතන තියෙනවා සප්ලයි අවුට් එක ගන්න ඩයෝඩ් එකක්. මේ ඩයෝඩ් එකේ අපි දැන් මෙතන මේ ඩයග්‍රෑම් එකේ දාලා තියෙන්නේ 1N4007. මේකට ඔයගොල්ලෝ ඇම්පියර් 6 ඩයෝඩ් වගේ පාවිච්චි කරන්න. මොකද බැටරි charge වෙද්දී ලොකු ඇම්පියර් එකක් ගන්න හින්දා කියන්නේ ඒකම ධාරාව ගොඩක් වෙලා ගන්න හින්දා මේ 1N4007 හරහා ගන්න බෑ ඒක. ඔයාලා මේ ඇම්පියර් 6 හරි ඇම්පියර් 6 ඩයෝඩ් දෙකක් පැරලල් කරලා හරි පාවිච්චි කරන්න. ඒක කියන්න තියෙනවා ඇම්පියර් 6 ඩයෝඩ් දෙකක් පැරලල් කරනවා නම් වඩා හොඳයි. ගොඩක් වෙලා ඒ ඩයෝඩ් රත් වෙන්නේ නැතුව පාවිච්චි කරන්න පුළුවන්. මේ ඩයෝඩ් එක අනිවාර්යෙන් දාන්න ඕනේ. මොකද මේකෙන් තමයි අපේ මේ බැටරි එක හරහා එන සප්ලයි එක රිවර්ස් සප්ලයි එක අයින් කරන්නේ මේ ඩයෝඩ් එක හරහා. එතකොට අපි දෙන සප්ලයි එක ඉස්සරහට එනවා බැටරිය හරහා. ඒ කියන්නේ මේක අපි ඕෆ් කරාම ඒ කියන්නේ මේක අපි දැන් මේ මෙතනින් එනවා සප්ලයි එක 12 වෝල්ට් මේ බැටරි ටු බැටරි කියලා තියෙන්නේ මෙතන එන්නේ ලයින් එකෙන් එනවා වෝල්ටේජ් එක අපි දෙන වෝල්ටේජ් එක මෙතනින් එනවා. එවිල්ලා මේක අවශ්‍ය වෝල්ටේජ් එකට ආවහන් පස්සේ ඩිස්චාර්ජ් වුණාම ඉතින් එන රිවර්ස් සප්ලයි එක අයින් කරන්න තමයි. ඒ කියන්නේ බැටරිය හරහා එන සප්ලයි එක නැති කරන්න තමයි මේ ඩයෝඩ් එක තියෙන්නේ. ඒ වගේම මේ ඩයෝඩ් එක හරහා තමයි වෝල්ටේජ් එක යන්නේ. ඒ කියන්නේ ධාරාව යන්නේ මෙන්න මේ ඩයෝඩ් එක හරහාම තමයි. ඒකින්ද මේ ඩයෝඩ් එක අනිවාර්යෙන් පාවිච්චි කරන්න. මම හිතනවා දැන් ඩයග්‍රෑම් එක ගැන ඔයාලට ප්‍රශ්නයක් නැතුව ඇති කියලා. මේ ඩයග්‍රෑම් ගොඩක් සරලයි. මේ වගේ තව ඩයග්‍රෑම් උත් හොයාගන්න පුළුවන්. එක එක විදිහට හදලා තියෙන ඩයග්‍රෑම්. මම හැදුවේ මෙන්න මේ ඩයග්‍රෑම් එක තමයි. දැන් මම මේක අයින් කරනවා. මේක තමයි මම හදපු සර්කිට් එක. ඔයාලට පේනවා ඇති මම මේක තව මේ තියෙන්නේ මම හදපු සර්කිට් එක. මම මේක PCB එකකට හැදුවේ. මොකද මේක සාර්ථකව මට හදාගන්න පුළුවන් වුණා PCB එකකට. මේක මම අතින් ඇඳපු එකක්. ඒකයි ගොඩක් ක්වොලිටි එකකට නැත්තේ. මේ ලැප් එකකින් ගත්ත print එකක් නෙමෙයි මේක. මම මේ අතින් ඇඳපු PCB එකක්. ඊට පස්සේ ඉස්සෙල්ලම මේක මම වැඩ කරවන්න කලින් කියන්න ඕනේ බැටරි එකක් charge වෙන විදිය ගැන. මම මේක සර්කිට් එක මෙතනින් අයින් කරනවා. මම පාවිච්චි කරේ මෙන්න මේ ලැප්ටොප් බැටරි වලින් හදාගත්ත බැටරි පැක් එක. ලැප්ටොප් බැටරි 4ක් සීරීස් කරලා හදාගත්ත බැටරි පැක් එක. මේ වගේ ඒ කියන්නේ මේ වගේ පැක් මේ එක පැක් එකක් මේක.
මේ වගේ පැක් 4ක් හෝ 3ක් පැරලල් කරලා පාවිච්චි කරනවා නම් ඇම්පියර් එක වැඩි කරගන්න ඔයාලට මේක ඩිරෙක්ට් සප්ලයි එකක් දීලා charge කරන්න බෑ මේ බැටරි එහෙම charge කරන්න යන්නත් එපා මොකද මේ බැටරි ඒ වගේ ඒ විදිහට charge කරන්න බෑ සමහර වෙලාවට බැටරි ගිනි ගන්න පුළුවන් ඒ වගේ දේවල් වෙන්න පුළුවන් ඒකින් හින්දා එහෙම charge කරන්න යන්න එපා මේ බැටරි අනිවාර්යෙන් BMS සර්කිට් එකක් හරහා charge කරන්න මම ඒ වගේ සර්කිට් එකක් ගැන ඉස්සරහට අරන් එන්නම් වීඩියෝ එකක් BMS එකක් හදාගන්න පුළුවන් BMS සර්කිට් එකක් හදන්න පුළුවන් විදියක් අරන් එන්නම් මෙතන තියෙන එක පැක් එකයි ඒ වගේ පැක් කිහිපයක් පැරලල් කරලා හදාගන්න ඕන තමයි ඒ විදිහට BMS එකක් කරා හදන්න ඕනේ දැන් බැටරියක් charge වෙන විදිහ අපි දන්නවා බැටරියක ෆුල් charge වුණාම voltage එකක් තියෙනවා සාමාන්‍යයෙන් බැටරි එක අපි කියමු voltage එක ගහලා තියෙනවා volt 12යි කියලා එතකොට බැටරි එක ෆුල් charge වුණාම සමහර වෙලාවට බැටරි එකේම ගහලා තියෙනවා volt 14කට වගේ එනවා ඒ කියන්නේ ඒක volt 14ට ඇවිල්ලා අපි ආයි load එකක් connect කරලා පාවිච්චි කරනකොට ඒක ආයි volt 12කට විතර ආපහු එනවා ඒ වුණාට full charge වුණාම volt 14ක් වගේ අපි මීටරයක් connect කරොත් මේකට පෙන්වන්න ඕන load එක connect වුණාම තමයි volt 12ට වගේ ආසන්න වෙන්නේ එතකොට අපි ගත්තොත් බැටරි එකක් බැහැපු අපි දැන් charge කරන්නේ බැහැපු බැටරි එකක් ඒ කියන්නේ volt 12ටත් වඩා අඩු voltage එකක් තියෙන්නේ මේ බැහැපු බැටරි එක එතකොට අපි ගත්තොත් volt 10ක් වගේ volt 10ක් හෝ 9ක් කියලා අරගත්තොත් බැටරි එකේ voltage එක කියන්නේ මේ බැහැලා තියෙන බැටරි එකේ voltage එක volt 9ක් බැහැලා තියෙන්නේ අපි මේකට දෙන්න ඕන charge කරන්න volt 14ක් දෙන්න ඕන. එතකොට අපි මෙතනදී හැමතිස්සෙම බැටරි එකක් charge කරනකොට අපි දෙන්නේ volt 12ක් නෙමෙයි මේ බැටරි එකට දෙන්නේ අපි volt 12ක් නෙමෙයි මේක full charge වුණාම තියෙන්න ඕන කරන voltage එක. කියන්නේ බැටරිය සාමාන්‍ය voltage එකට වඩා වැඩි වෙන්න ඕනේ අපි දෙන voltage එක. බැටරි එකක් charge කරන්න නම් ඒක ඔයගොල්ලෝ මතක තියාගන්න ඔය UPS බැටරි එහෙම charge කරනකොට ඔයාලට ඔය ප්‍රශ්නේ එනවා ඇති. බැටරි එක 12 volt උනාට අපි හරියටම 12 volt දුන්නොත් එහෙම බැටරි එකක් charge කරන්න බෑ එහෙම ඒ කියන්නේ බැටරි එක charge වුණාට හොඳටම charge වෙන්නේ නැහැ හොඳටම charge වෙන්නේ නම් volt 12ට වඩා වැඩි වෙනවා 13ක් හෝ 14ක් උපරිම 14යි 14ට වඩා වැඩි වෙන්න බෑ පොඩ්ඩක්වත් වැඩි වුණොත් බැටරි එක damage වෙන්න පුළුවන් එතකොට අපි මේකේ full charge වෙන voltage එක තමයි අපි මෙතනදී දෙන්නේ බැටරි එක charge කරන්න. ඒ කියන්නේ අපි power supply එකෙන් volt 14ක් දෙනවා. full charge කරගන්න. තියෙන්නේ බැටරිය බැහැලා හින්දා volt 9යි. එතකොට අපි මෙහෙම voltage එක volt 14ක් දුන්නාම මේ volt 14 එකපාරටම දැන් මෙතන 9යිනේ බැටරිය කලින් voltage එක තිබ්බේ එකපාරටම මේක volt 14 වෙන්නේ නැහැ 14ක් voltage එක දුන්නට එහෙම බැටරි charge වෙන්නේ නැහැ මේක වෙන්නේ අපි දැන් මෙතන volt 9යිනේ තියෙන්නේ අපි 14ක් දුන්නාම voltage එක drop වෙනවා voltage එක drop වෙලා මෙතන දැන් 9ක් තිබ්බහම 9 එනවා එකපාරටම volt 9 volt 10කට 11කට වගේ ආසන්න වෙනවා එකපාරට මේක එනවා ඒ කියන්නේ supply එක connect කරපු ගමන් ඒ වගේ ගානක් volt එකක් දෙකක් වගේ වැඩි වෙනවා නිකම්ම ඒ වැඩි වෙලා එතකොට අපි දුන්නේ 14ක් voltage එක drop වුණා කියමු අපි 11කට 11කට drop වුණාම මෙහෙම drop වෙන්න හේතුව තමයි ලොකු ධාරාවක් ඇදලා ගන්න එක. ඒක ඔයාලගේ බැටරි ඇම්පියර් ප්‍රමාණය අනුව තීරණය වෙන්නේ. අපි කියමු මෙතනදී 1.5 ඇම්පියර් ගන්නවයි කියලා. වෝල්ට් 11ක් drop වුණාම 1.5ක් ඇම්පියර් අපි අරගන්නවා කියලා හිතමු. මේක මම හරියටම කියන ගානක් නෙවෙයි. අපි මේ වගේ ගානක් ඇදලා ගන්නවා කියලා නිකන් හිතමු. මේ කොහොමත් මේ විදිහට තමයි බැටරි එකක් charge වෙන්නේ. මම කියලා දෙන්නේ ඔයාලට බැටරි එකක් charge වෙන විදිහ මේ සර්කිට් එකත් එක්ක වැඩ කරද්දි මේ බැටරි එක charge වෙන විදිය ගැන පොඩි අවබෝධයක් තියෙන්න ඕනේ. ඊට පස්සේ voltage එක
අපි දන්නවා ටික ටික වැඩි වෙනවා. මේ ධාරාව එතකොට ටික ටික අඩු වෙනවා. අපි කියමු වෝල්ට් 12කට ආවයි කියලා මේක. සප්ලයි එක වෝල්ට් 12කට ආවා. එතකොට ධාරාව අඩු වෙනවා ඇම්පියර් 1කට. අපි මේ නිකන් හිතන්නේ මේ වගේ ගාණක් අඩු වෙනවා කියලා. මේක එකපාරට අඩු වෙන දෙයක් නෙමෙයි. මෙහෙම 12 එකපාරට එන්නේ නැහැ. ඒ කියන්නේ දශමෙන් දශමේ වැඩි වෙන්නේ. ඒ කියන්නේ 11 තියෙනවා නම් 11.1 11.2 එහෙම වැඩි වෙවි යන්නේ ධාරාවත් එක්ක. ඒක ගානට යනවා. මෙහෙම එකපාරට 12ට එන්නේ නැහැ. ධාරාවත් පොඩ අඩු වෙනවා. 1.5 ඇම්පියර් ගන්නවා නම් මිලි ඇම්පියර් වලින් පොඩ අඩු වෙවි වෝල්ටේජ් එක ටික ටික වැඩි වෙනවා. ඊට පස්සේ වෝල්ට් 13කට එනවා. අපි කියමු ඇම්පියර් 0.5ක් ගන්නවයි කියලා ඒකට. කියන්නේ මිලි ඇම්පියර් 500යි. වෝල්ට් 14 අපේ ෆුල් charge එකට ආවහම ඇම්පියර් එකක් ගන්න නැහැ. ඒ කියන්නේ ෆුල් charge එකේදී ඒ කියන්නේ බැටරිය සම්පූර්ණ charge වුණාම ඇම්පියර් එකක් ගන්න නැහැ. ඇම්පියර් 0යි. එතන මෙහෙම ඉරක් දැම්මත් ප්‍රශ්නයක් නැහැ. ඔයාලට මෙතන පේන්නේ නැහැ නේ. එතන ලයිට් එක වැටිලා මම මෙහෙන් ලියන්නම්. වෝල්ට් 14 දී ඇම්පියර් එකක් ගන්න නැහැ. ෆුල් charge වුණාම එතකොට ওই විදිහට තමයි සරලව බැටරි එකක් charge වෙන්නේ. වෝල්ටේජ් එක එකපාරටම අපි දුන්නාම වෝල්ටේජ් එක ඩ්‍රොප් වෙලා ලොකු ඇම්පියර් එකක් අරගන්නවා. ඊට පස්සේ වෝල්ටේජ් එක වැඩි වෙනවත් එක්කම ඇම්පියර් එක අඩු වෙනවා. ওই විදිහට තමයි සාමාන්‍යයෙන් බැටරි එකක් charge වෙන්නේ. එතකොට දැන් මෙතන 14ට ආවහන් පස්සේ අපි දන්නවා අපි දෙන සප්ලයි එක හරියටම වෝල්ට් 14ක් වෙන්නේ නැහැ. 14ට වඩා පොඩ්ඩක් හෝ වැඩි වෙනවා අනිවාර්යෙන්. මොකද දැන් අපි ට්‍රාන්ස්ෆෝමරයක් පාවිච්චි කරනවා නම් ට්‍රාන්ස්ෆෝමරය අපි කියමු වෝල්ට් 13ක ට්‍රාන්ස්ෆෝමර් එකක් කියලා. එතකොට අපි ඕකට රෙක්ටිෆයර් එකක් දාලා කැපැසිටර් එකක් දැම්මහම ඕකේ වෝල්ටේජ් එක වෝල්ට් 17ක් විතර වගේ එනවා. එතකොට මෙතන පේන්නේ නැහැ. එතනින් ලිව්වොත් වෝල්ට් 17කට විතර එනවා ඕක. ඒ ආවහම බැටරි එක ඩැමේජ් වෙනවා. ඒ කියන්නේ දැන් අපි වෝල්ට් 14ෙම තියෙන්නේ නැහැ. මේක අපි වෝල්ට් 17ට වෙනකම් මේ බැටරි එක charge වෙන්න බලනවා. එතකොට මේ බැටරි එකට ඒ තරම් ලොකු වෝල්ටේජ් එකක් දරා ගන්න බැරි හින්දා මේ බැටරි එක සමහරවිට දුම් දාන්න ඒ වගේ සමහරවිට බැටරි එක ගොඩාක් රත් වෙන්න පුළුවන්. ඒ වගේ එක ප්‍රශ්න වෙන්න පුළුවන්. මේ වගේ ලොකු වෝල්ටේජ් එකකට ආවහම ඒකින්ද මේක පොඩ්ඩක් අවදානම් වැඩක් නිසා අපිට පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. දැන් අපිට මේක හැමතිස්සෙම බල ඉන්න බැරි හින්දා අපි එහෙමනම් චෙක් කරන්න වෙනවා මල්ටිමීටර එකක් මේකට කනෙක්ට් කරලා එන්න මේ බැටරි එකේ charge වෙන දෙපැත්තට කනෙක්ට් කරලා බලන්න වෙනවා අපිට කොහොමද වෝල්ට් වැඩිවීම පෙන්වන්නේ කියලා 13.5ට ආවා 13.6ට ආවා 7ට ආවා එහෙම 14ට ආව ගන්න ටක් ගාලා බැටරි එක අයින් කරන්න එහෙම බලන් ඉන්න අපිට ලොකු කාලයක් යන හින්දා අපිට සිද්ධ වෙනවා මේකට ඔටෝමැටික්ම ඒ කියන්නේ අපි මුකුත් දෙයක් කරන්නේ නැතුව නිකම්ම මේ බැටරි එක charge වෙන එක අපි 14 volt select කරොත් නිකම්ම මේ බැටරි එක 14 volt වලට ආවහම මේ සප්ලයි එක 0 වෙන්න සර්කිට් එකක් අපිට පාවිච්චි කරන්න වෙනවා. ඒ විදිහට සර්කිට් එකක් තමයි මම දැන් මේ හදලා තියෙන්නේ. මම ඉස්සෙල්ලා දැන් මේ ඩයග්‍රෑම් එකේ ඒක ඕගොල්ලන්ට හදා ගන්න පුළුවන්. ඒක ගොඩක් සරල ඩයග්‍රෑම් එකක් නිසා ගොඩක් අයට පහසු වෙයි මේක හදද්දී. මම මේකයි මේ වගේ සරල සර්කිට් එකක් තෝරගත්තේ. දැන් මම පෙන්නන්නම් මේ සර්කිට් එක කොහොමද අපිට අවශ්‍ය විදිහට හදාගන්නේ කියලා. ඒ කියන්නේ දැන් මේක හැදුවට අපිට නිකම්ම මේක බැටරි එකට කනෙක්ට් කරලා පාවිච්චි කරන්න බෑ. මේකේ මේ ප්‍රීසෙට් එක කරකවලා අපිට අවශ්‍ය කරන වෝල්ටේජ් එක සිලෙක්ට් කරගන්න වෙනවා. මම දැන් ඔයාලට කියලා දෙන්නම් කොහොමද මේ වෝල්ටේජ් එක සිලෙක්ට් කරගන්නේ කියලා. මම දැන් මගේ මේ වෝල්ටේජ් කන්ට්‍රෝලර් සර්කිට් එකෙන්
මේක තමයි මගේ වෝල්ටේජ් කන්ට්‍රෝලර් සර්කිට් එක. මේක 0 ඉඳන් ඇඩ්ජස්ට් කරන්න පුළුවන් දීලා තියෙන වෝල්ටේජ් එක. ඇම්පියර් එකත් ලොකු ඇම්පියර් එකක් ගන්න පුළුවන්. මම දැන් මේක මගේ පවර් සප්ලයි එකට කනෙක්ට් කරගන්නවා. එතනට ඔයාලට දැන් මේ පේන්නේ මගේ සප්ලයි එක. මේ වයර් දෙක මගේ සප්ලයි එක. මම දැන් මල්ටිමීටර් එක ගන්නවා. මේක මම දාලා තියෙන්නේ DC වෝල්ට් 50ට. ඔයාලට දැන් මම මේක ඔන් කරලා පෙන්නන්නම්. දැන් ඔයාලට කටුව පෙනේ. මම දැන් මේකේ වෝල්ටේජ් එක අඩු කරනවා. අඩු කරන්න පුළුවන්, වැඩි කරන්න පුළුවන්. මේක වෝල්ට් 17කට වගේ තියෙනවා මේ සප්ලයි එක. මම පාවිච්චි කරලා තියෙන්නේ වෝල්ට් 14ක ට්‍රාන්ස්ෆෝමර් එකක්. ඒ වුණාට වෝල්ට් 17ක් වගේ මට මේකෙන් හම්බ වෙනවා අවුට් එක. ඊට පස්සේ ඒ කියන්නේ DC කරාම AC වෝල්ට් 14යි DC 17යි. එතකොට මම දැන් මේ මගේ මේ වෝල්ටේජ් කන්ට්‍රෝලර් සර්කිට් එකකින් මම හදනවා මට අවශ්‍ය කරන ඒ කියන්නේ මට මේ බැටරි එක ඩිස්චාර්ජ් කරන්න අවශ්‍ය කරන වෝල්ටේජ් එක. එතකොට ඔයාලට පෙනෙයි මේ තියෙන්නේ මෙතනට ආවා කියන්නේ 15. මේක 15 තියෙන්නේ. අපි මේක තව ටිකක් අඩු කරන්න ඕනේ ওই ගානට. ඔය ගානින් වගේ තියාගන්න ඕනේ. මේක ඔයගොල්ලෝ ඩිජිටල් මල්ටිමීටර් එකක් පාවිච්චි කරලා ඔයාලට අවශ්‍ය කරන වෝල්ටේජ් එක හරියටම හදාගන්න. මගේ ඩිජිටල් මල්ටිමීටර් එකේ මේ ප්‍රොබ්ස් දෙක හරියට වැඩ කරන්නේ නැහැ. ඒ කියන්නේ මේ වයර් එක කැඩිලා තියෙන්නේ. ඒක හරියට හදාගන්න අමාරුයි. ඒ කියන්නේ මේ වයර් එක මේ මැද හරියෙන් කැඩිලා. ඒකින්ද හරියට කනෙක්ට් වෙන්නේ නැහැ. ඒක ටිකක් කරදරයි මේක පාවිච්චි කරද්දී. ඒකයි මම මේ ඇනලොග් එක පාවිච්චි කරලා තියෙන්නේ මේ වෝල්ටේජ් එක පෙන්වන්න. ඔයගොල්ලෝ ඩිජිටල් එකකින් හරියටම දශම ගානටම වෝල්ට් 14 හදාගන්න. ඒ කියන්නේ ඔයාලගේ බැටරි එකේ ෆුල් charge වෙන වෝල්ටේජ් එක තමයි හදාගන්න ඕනේ. දැන් මම මෙතන 14කට වගේ ආසන්න ගානක් හදාගන්න තියෙන්නේ. දැන් මම මේක මේ සර්කිට් එකට දෙනවා. මේ මම හදාගත්ත වෝල්ට් 14 මේ සර්කිට් එකට මම දෙනවා. මේ තියෙන සර්කිට් එකේ අවුට්පුට් එක මේක ඔයාලට පේන්නේ රතු පාට ලයිට් එක තමයි දැන් ඕන් වෙලා තියෙන්නේ. මම මේක දැන් හදා ගන්න ඕනේ හරියට. මම මේකට මෙන්න මේ ස්ක්‍රූ කුණියන පාවිච්චි කරලා මේක මම දැන් කරකවලා බලනවා. දැන් ඔයාලට පේනවා නිල් පාට ලයිට් එකට ආවා. අපි දැන් මේක තියාගන්න ඕනේ මේ විදිහට හිමින්සරේ මේක කරකවන්න. කරකවලා මේක රතු පාටට ආව තැන නවත්ත ගන්න. ඒ කියන්නේ දැන් මේ ප්‍රීසෙට් එක ඔයාලට දැන් මේ පැත්තේදී පේන්නේ නිල් පාට තමයි දැල්විලා තියෙන්නේ. මේ ප්‍රීසෙට් එක අපි හදා ගන්න ඕනේ රතු පාටට එන තැනට. ඒ කියන්නේ රතු පාටට ආව ගමන් මේ ප්‍රීසෙට් එක කරකවන එක නවත්තන්න ඕනේ. මේ හිමින්සරේ කරකවන ගිහින් රතු පාටට ආව ගමන් මේක නවත්තන්න ඕනේ ප්‍රීසෙට් එක කරකවන එක. ඊට පස්සේ කරන්න තියෙන්නේ දැන් මෙතන වෝල්ටේජ් එක 0. මම ඔයාලට පෙන්නන්නම්. දැන් මේ රතු පාට ලයිට් එකට ආවහම වෝල්ටේජ් එක 0. ඔයාලට පෙනෙයි මේකෙන් වෝල්ටේජ් එකක් නැහැ මෙතන. ඔයාලට පේනවා ඇති. වෝල්ටේජ් 0. දැන් කරන්න තියෙන්නේ ඔයාලා බලයි දැන් වෝල්ටේජ් එක 0 නම් කොහොමද බැටරි එක charge කරන්න කියලා. මම ඒක කියලා දෙන්නම් දැන් කොහොමද මේක charge කරන්න කියලා. දැන් කරන්න තියෙන්නේ අපේ දැන් මේ බැටරි එකට මම දැන් අපි දැන් මෙතන ඉන්පුට් එක දුන්නේ වෝල්ටේජ් එක අපි දුන්නේ මෙතන වෝල්ට් 14කට ආසන්න ගානක්. දැන් මම කරන්න යන්නේ මේ විදිහට මගේ බැටරි එක දැන් මම මේ සප්ලයි එක ඉස්සෙල්ලාම ඕෆ් කරගන්නවා.
ඔෆ් කරගෙන දැන් මේක ඔෆ් කරලා තියෙන්නේ මේ වෝල්ටේජ් එක අඩු වෙගෙන යන හින්දා මේ කැපැසිටර් එකේ ඔයාලට පේන්නේ මම දැන් මේ සප්ලයි එක අයින් කරන්න අයින් කළා දැන් මම බැටරි එක මේකට කනෙක්ට් කරනවා ඔයාලා දකින්න ඇති මම මෙතන මුකුත් කරකෙව්වේ නැහැ මේකේ මම මේ බෝඩ් එක අයින් කරගන්න එතකොට ඔයාලට මේක වැඩේ පෙන්වන්න ලේසි මේ විදියට දැන් මම මේ සර්කිට් එක මෙතනින් තියන්නම් මේ තියෙන්නේ මගේ බැටරි එකේ ක්ලිප් දෙක දැන් මේ තියෙන්නේ මගේ සප්ලයි එක මම තාම කනෙක්ට් කරලා නැහැ ධන සප්ලයි විතරයි රින එක දීලා නැහැ ග්‍රවුන්ඩ් එක කනෙක්ට් කරලා නැහැ දැන් මම ආයිත් මේක ඕන් කරනවා කලින් දැක්කා ඔයාලා දැන් මම හදලා තිබ්බ දැනට මේ බැටරි එක කනෙක්ට් කරන්නේ නැතුව ඒ කියන්නේ මේ බැටරි එක කනෙක්ට් කරන්නේ නැතුව තිබුණේ රතු පාට ලයිට් එකට වැටලා 0 වෙලා ඒ මොකද මේකේ දැන් ඉන්පුට් වෝල්ටේජ් එක ඩ්‍රොප් වෙලා නැහැ වෝල්ට් 14 තියෙන්නේ එතකොට මේ වෝල්ට් 14ට ආවම මේ සර්කිට් එකෙන් අවුට්පුට් වෙන වෝල්ටේජ් එක 0 කරනවා එතකොට ඔයාලා දන්නවා දැන් බැටරි එක බහැලා තියෙන්නේ බැටරි එකේ වෝල්ටේජ් එක දැන් අපි මේ බැටරි එක මේ සර්කිට් එකට කනෙක්ට් කරාම කනෙක්ට් කරලා පවර් දුන්න ගමන්ම ඔයාලා දන්නවා වෝල්ටේජ් එක ඩ්‍රොප් වෙනවා. එතකොට අපි මෙතන 14ක් දුන්නට මෙතනට මේ පැත්තෙත් අඩු වෙනවා මේ පැත්තේ අඩු වෙනවා කියන්නේ මේ පැත්තෙත් අඩු වෙනවා ඉන්පුට් එකත් අඩු වෙනවා. එතකොට මේකේ එන්නේ වෝල්ට් මම හිතන්නේ වෝල්ට් 10ක් හෝ 11ක් 12ක් ඒ වගේ ගාණක් තියෙයි. අපි මේක දීලාම පවර් දීලාම චෙක් කරමු. එතකොට වෝල්ටේජ් එක ඩ්‍රොප් වුණාම මේක නිල් පාට ලයිට් එකට නිල් පාට ලයිට් එකට වැටලා බැටරි එක charge වෙන්න ගන්නවා. එතකොට වෝල්ට් 14ට ලං වෙනකොට ආපහු මේ රතු පාට ස්විච් එකට වැටලා බැටරි එක charge වෙන එක නවත්තන එක තමයි මේකෙන් කරන්නේ. ඔන්න දැන් මම power on කරනවා. ඔයාලට පේනවා නිල් පාට ලයිට් එකට තමයි දැන් වැටුනේ. power on කරපු ගමන්ම ඔයාලා දකින්න ඇති මම preset එකේ මුකුත් කරකිව්වේ නැහැ. කලින් තිබ්බ විදියටම ප්‍රීසෙට් එක තියෙනවා ඔයාලා දකින්න ඇති කලින් බැටරි එක කනෙක්ට් කර ඔයගොල්ලෝ දකින්න ඇති මම මුකුත්ම කරේ නැහැ නිකම්ම ඩිස්චාර්ජ් වුණා අපේ සර්කිට් එක මොකද මම මේ බැටරි එක කලින් ටිකක් charge කරලා තියාගත්තේ මොකද නැත්තම් දැන් මේක ඔයාලට කනෙක්ට් කරලා පෙන්නන්න ගියොත් ලොකු වෙලාවක් යනවා මේක charge වෙනවා පෙන්නන්න මේක සාමාන්‍ය මම අඩුම වෝල්ටේජ් එකක් තියන්නේ කියන්නේ මේක ගොඩක් බහින ගම මම පාවිච්චි කරලා මම මේක ටිකක් වෙලා charge කරා පැය භාගයක් විතර වගේ charge කරලා තමයි මේක මේ ඔයාලට පෙන්වන්න ගත්තේ මොකද නැත්තම් දැන් මේකෙත් එච්චර වෙලා මේ වීඩියෝ එක අරන් යන්න බැරි හින්දා තමයි මේ විදිහට කරේ ඔයාලා දකින්න ඇති මේක එතකොට වෝල්ටේජ් එක තියෙන්නේ නැති වෝල්ට් 12කට වගේ තියෙන්නේ නැති මේකේ මේ ඇනලොග් මීටරෙන් හරියටම චෙක් කරන්න අමාරුයිනේ මේ වෝල්ටේජ් එක ඒකයි මෙහෙම ගොඩක් ඉක්මනට ඔයාලා දකින්න ඇති මේ ලයිට් එක එනවා ඒ කියන්නේ මේ වෝල්ටේජ් එක 0 වෙනවා දැන් එතකොට මේ බැටරි එක වෝල්ට් 14කට ආසන්න ගානකට charge වෙලා තියෙන 14ක් හෝ 13කට වගේ ආසන්න ගානකට charge වෙලා තියෙන්නේ මොකද මේ ඩයෝඩ් එකේ වෝල්ටේජ් ඩ්‍රොප් එකක් තියෙනවා ওই විදිහට පුළුවන් අපිට මේ සර්කිට් එක හදන්න මම දැන් මේ බැටරි එක පෙන්නන්නම් ගලවලා මෙතනින් වෝල්ටේජ් එක කොච්චරක් තියෙනවද කියලා ඩයෝඩ් එකේ වෝල්ටේජ් ඩ්‍රොප් එකක් හින්දා මෙතන පොඩ්ඩක් වෝල්ටේජ් එක අඩුවෙන් පෙන්නයි ඔයාලට මම ඔයාලට පෙන්නන්න දැන් ඔයාලට මීටරේ බැටරි එකයි දෙකම පැහැදිලිව පේනවා ඇති දැන් මම මේක කනෙක්ට් කරනවා ඔයාලට පේනවා ඇති වෝල්ට් 12කට ආසන්න ගානකට වෝල්ට් 12කට 13කට වගේ
මේක charge වෙලා තියෙන 13ක් 13කට වගේ තමයි charge වෙලා තියෙන්නේ. මොකද ඔයාලා දැන් දන්නවා මේ ඩයෝඩ් එකේ voltage drop එකක් හින්දා තමයි මේ වගේ ගානකට charge වෙලා තියෙන්නේ. ඒකයි 14කට අපි සෙට් කරාට 0.7ක voltage drop එකක් තියෙන හින්දා තමයි මේ 13කට වගේ ආසන්න ගානකට පෙන්වන්නේ. මම හිතනවා මේ සර්කිට් එක වැඩ කරන විදිය ගැන ඔයාලට පැහැදිලි වෙන්නේ නැති කියලා. කොහොමද මේ සර්කිට් එක වැඩ කරන්නේ කියලා මම බල්බ් එකකුත් මේකට කනෙක්ට් කරලා පෙන්නන්නම්. ඔයාලට පේනවා ඇති ලොකු එළියකින් දැල්වෙනවා බල්බ් එක. කැමරාවට පැහැදිලි වෙන්නේ නැති විදියට දැල්වෙනවා. ඔය විදිහට තමයි මේ චාර්ජර් සර්කිට් එක හරහා අපේ බැටරි එක ගානට අපිට අවශ්‍ය කරන වෝල්ටේජ් එකට වැඩ කරන විදිහට හදාගෙන charge කරන්නේ. එතකොට අපිට අවශ්‍ය කරන වෝල්ටේජ් එකට ආවහම නිකම්ම මේක ඕෆ් කරලා දානවා සර්කිට් එක. මම හිතනවා ඔයාලා දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.